සිතුවිලි වලට නැත්තම් මේකත් ඔබ එකතු කරගන්නවා. සිතුවිලි වලින් මොහොත දකින්න බෑ. මේ ඔබ ඉන්නේ ඉරියව්ව ඒ කියන්නේ කය මේ මොහොත දකින්න ඔබට උදව් කරගන්න පුළුවන්. උපායශීලී මෙතන පොඩි උපමාවක් පමණයි අපි ඔබට පෙන්නන්නේ. නමුත් එහෙම දෙයක්වත් මේකේ නැහැ. ඔබ මොහොතේ දැනීම ඔබ අත්විඳිනවා නම් සිතුවිලි නැති තැන මොහොත පමණක් කියපු තැන ඒ සිතුවිලි වල තියෙන ඒ රළු බව මොහොතට හිත එන විට ඔබට දැනෙන්න ගන්නවා මේ සිතුවිලි හරි රළුයි කියලා. සිතුවිලි නිසා හිත වෙහෙසටපත් වෙන ඔබට දැනෙන්න ගන්නවා. ඔබට සිත පේන්න ගන්නවා. මේ මොහොතේ ඉන්න කෙනාටයි මේක දැනෙන්නේ. ඔබ තද නින්දට ගියාම සිතුවිලි නැහැ. තද නින්දට වැටිලා නැගිටින කෙනෙකුට දැනෙන සෑහළු ගතිය එන්නේ සිතුවිලි වලින් මිදුණු කාලය තුල දැනෙන සැහැල්ලුව නිසායි. හැබැයි අඩ නින්දේ ඉන්න කෙනා වෙහෙසටපත් වෙනවා. ඒකට හේතුව හිත දුවනවා. අඩ නින්දේදී හීන පේනවා. සිතුවිලි ඒ විදිහටම වැඩේ කියන්නේ. සාමාන්‍ය ජීවිතෙත් ඔබ සිතුවිලි වැඩ කරනවානේ. එතන වෙහෙසයි. නමුත් තද නින්දේ හිත මැරිලායි තියෙන්නේ. ඇත්තටම හිතක් නැහැ. මේ මොහොතට අවදිය කියන ශුන්‍යතාවයට හරියට කෙනෙක්පත් වුණොත් එතන සිත නැහැ. ඔබ විශ්වාස කරන එකක් නැහැ. සිත නැති තැනක් මේ සිතේ තියෙනවා. ඔව්. සිත නැති මොහොතක් මේ සිතේ තියෙනවා. ඇයි කෙනෙක් ගොඩක් මහන්සි වුණාම වෙහෙස නිවා ගන්න ඇලවෙන්නේ, තද නින්දට වැටෙන්නේ? ඇයි එයා කැමති වෙන්නේ පොඩ්ඩක් මම විවේක ගන්න ඕනේ, මම පොඩ්ඩක් නිදා ගන්න යනවා. ඔහොම කියන්නේ ඇයි? තද නින්දේ මේ සිතුවිලි වල වෙහෙස නිවෙනවා. ඔබ හිතන්නේ නින්ද තුලින් කය සැහැල්ලු වෙනවා කියලා. මේ කය වෙහෙසටපත් වෙච්ච එකක් ගැන. නමුත් ඇත්ත ඒක නෙමෙයි. සිතයි වෙහෙසටපත් වෙලා තියෙන්නේ. සිතයි මෙතන ගිමන් හරින්නේ. නමුත් ඇත්තටම සැහැල්ලුව දැනෙන්නේ සිතවිලි වලින් මිදුණු මොහොතේ පමණයි. ඒකයි ඇත්ත. තද නින්දට ගියාම සිතුවිලි ඇසිරු කරන එක නතර වීම නිසා දැනෙන නැවුම් ගතිය ඔබ හිතන්නේ කයේ වෙහෙස නිවීම නිසා එන්නේ කියලා. නෑ. ඒ එන්නේ සිතින්මයි. නැවත නැගිට වෙලේ ඉඳලා දුවන්නේම සිතුවිලි වල. සිතුවිලි වල දුවලා සිතම වෙහෙසට වැටෙනවා. කයට දරා ගන්න බෑ. සිතුවිලි වල පීඩනේ දැනෙන්නේ කයට. අපි සිතුවිලි කියන ඒවට බැඳිලා සිතුවිලි විශ්වාස කරලා ඉන්න එකමයි අතරම ජීවත් වෙනවා කියලා කරන්නේ. අපි රැවටිලා ඉන්නේ. අපි සිතේම වහලෙක් වෙලා. සිතිවිලි වලට කොටු වෙලා, අබ්බැහි වෙලා. ඔය සිත කියන දේම කර යන ගමන හරි වෙහෙසයි. මැරෙන කම්ම වැඩ කරනවා. මැරෙන්නවත් වෙලාවක් හම්බ වෙන්නේ. ඒ තරම්ම භයානකයි මේ වහල්කම්. තමන්ගේම වහලෙක් ඔබ විශ්වාස කරනවද? ඔව්. ඔබ ඔබේම වහලෙක්. ඔබේ සිතේ වහලෙක් ඔබ.
ප්‍රතිපදාව පළවෙනි අධීරයේ අපි කිව්වා සිත දකින්න කියලා. එතකොට අපි කිව්වා ඔබට සිත ඇතුලේ දෙන්නෙක් ඉන්න ඔබට පේනවද කියලා. එතකොට ඔබට තේරුණා සිහිය වෙනයි සිත වෙනයි කියලා. එතකොට ඔබට පෙවුණා මම වෙනයි මේ සිහිය මේ දෙන්නෙක් ඉන්නවා කියන ඔබට අත්දැකීම තියෙනවා. ප්‍රායෝගිකව තියෙනවා. අන්න ඔබ එතකොට වහලෙක් වෙන්නේ ඔබේම වහලෙක් වෙන්නේ කොහොමද කියන එක ඔබ මේ අපි මේ වචනෙන් කිව්වට මේ අත්දැකීම ඔබට තියෙනවා. ඔබ මේ ප්‍රතිපදාව ප්‍රායෝගිකව අත්විඳිනවා නම් ඔබට ඒ අත්දැකීම තියෙනවා. ඔබ ඔබේම වහලෙක්. ඔබ වහල්කම් කරන්නේ ඔබටමයි. ඔබේ සිත කියනවා අරයව මරපන්. ඔබේ සිත කියනවා අරයා වැරදි. ඔබේ සිත කියනවා අරයා හරි නපුරුයි. ඔබේ සිත කියනවා මං එයාගෙන් පලි ගන්නවා. ඔබේ සිත කියනවා එයා හරි හොඳයි. ඔබේ සිත කියනවා මං එයාට ආදරෙයි. ඔබේ සිත කියනවා මේක හරි ෂෝක්. මේක හරි හොඳයි. ඔබේ සිත කියනවා ඒක හරි නරකයි. මේ මොනවද මේ වෙලා තියෙන්නේ? ඔබේ සිතේ වහල්භාවය දකින්න. සිත කියන පදයට ඔබ නටනවා. ඔබ කවදාවත් ගැලවීමක් නැහැ. ඔබ ගැට ගහගෙන වැඩ ගන්න වදකාරයෙක් වගේ ඔබේ සිත ඔබගෙන් වැඩ ගන්නවා. ඔබ මිනිහක් මරන්නේ ඔබේ සිත කියන විදියට නෙමෙයිද? ඔබ අවසානයේ හිරේට යන්නේ දුක් විඳින්නේ ඔබේ සිත කියපු විදියට වැඩ කරපු නිසා නෙමෙයිද? අවසානයේ උසාවියේදී ඔය කොතනකදීවත් ඔබේ සිත එනවද ඔබව බේරගන්න? නැහැ නේද? මැරෙන මොහොතෙත් ඔබව බේරගන්න ඔබේ සිත එන්නේ නැහැ. ඔබ ඒ වුණාට ඔක්කොම කරේ ඔබේ සිත කියපු විදියට. එහෙනම් සිත අවසානයේ ඔබව අත්හරිනවා. ඔබ අමාරුවේ වැටෙනවා. අපි පෙන්වුවේ ඒකයි මේ සිතේ දෙන්නෙක් ඉන්නවා කියලා. මේක දකින්න නුවණ ඕනි. මෙලෙස මේ සිත කියන විදිහට යන ගමනම තමයි සිතුවිලි පරම්පරාව. ඔය සසර යනවා කියලා කියන්නේ. සම්මුතිය තුළ කතා කරන දේවල් ඉපදෙනවා මැරෙනවා ඔය කතා කරන්නේ ඔය දිව්‍ය ලෝක යනවා රේ යනවා මේ යනවා ඔක්කොම ඔබේ සිත ඔබව ගැට ගා ගන්න මායාව. ඔබේ සිතට පුළුවන් ඔබ හොඳට රවට්ටන්න. ඔබට නොදකින්න දේවල් පෙන්වන්න පුළුවන්. ඔබට හීන පෙන්වන්න පුළුවන්. ඔබ රැවටෙනවා. ඔබ ඒවා හීන දැකලා මත් වෙනවා. ඔබ ඒවා ඇත්ත කරගන්න ඔබ නොදකින දේවල් පස්සේ දුවනවා. කවදාවත් හම්බෙන්නේ නැහැ. ඔය හිත කියන හැමදේම බොරුවක්මයි. මායාවක්මයි. මෙරි මෙරි ඉපදිලා සිතුවිලි ඔස්සේ යෑම සිතින්ම හදපු මායාවලල්ලේ ඔබ කැරකෙනවා මාංචු දාගත් හිරකාරයෝ වගේ. ඒක බොරුවක්. මේක හඳුනා ගන්න ඕනි. මේ සිතින් ඔබ මිදෙන්න ඕනි. මෙයයි මායя. මායя කොහෙවත් නෙමෙයි ඉන්නේ. ඔබේ හිතේ. ඔබේ හිත තුළ මායя ඉන්නවා. ඔබ පිළිගන්නවද? ඔබ මුදව ගන්න ඔබේ මායяගෙන් ඔබේ සිතින් ඔබ මුදෙන්නේ කොහොමද? ඔබ යුද්ධ කරන්නේ එළියේ තියෙන කෙනෙක් එක්කද? නෑ. බුදුන් වහන්සේ මාරසෙන් দমনය කළේ එළිය කොහෙවත් ගිහිල්ලා නෙමෙයි. ගයා ශීර්ෂයේ බෝධි මූලේ තමන්ගේ හිත තුළ තමන්ගේ හිතින් කරපු යුද්ධේ කුමක්ද? ඔබ සිහියට ගන්න මාරසෙන් দমনය. සිත තුළ තමන්ගේ සිතත් සමග කරන යුද්ධෙන් ජයගත්තොත් විතරයි ඔබ ඔබේ සිතෙන් මිදිලා මේ ශුන්‍යතාවය අවබෝධ කරන්නේ. මොහොතට අවදිය කියන තැන සිතුවිලි නෑ. සිතුවිලි තියෙන තැන ඔබ ඉන්නේ අසරණ වෙලා. සිතුවිලි වලින් මිදෙන්න කරන යුද්ධය තමයි මාර යුද්ධය. ප්‍රායෝගිකව එදිනෙදා වැඩ කරනකොට සිත දකිමින් සිත මිදෙන වැඩපිළිවෙල යන විට ඔබ කරන්නේ මාර යුද්ධයක්. ඒක ඔබටම දැනෙයි. ඔබේ සිත ටිකෙන් ටික
සත්‍ය දකින්න පැත්තට එනවා. අතර බුදුන් වහන්සේ සතර සතිපට්ඨානය තුළ කායගත සතිය පෙන්වන්නේ මේක දකින්නයි. කායම දර්ශකයක් කරගෙන කායට හිත තියලා කාය සිතුවිලි නැති මොහොත දකින්න පෙන්නනවා. ඔය කායගත සතිය වඩනවා කියන්නේ ඒකටයි. එකම අරමුණකට හිත තියලා ගැට ගැසීමයි ඇත්තට මෙතනින් සිද්ධ වෙන්නේ. නමුත් එක සමතේ. හැබැයි ඒක අවශ්‍යයි විපස්සනාවට. එනේ සිත දකිමින් මිදෙන්න ඕනි. එක සිතකින් මිදෙන හැටි සමතේ කියන්නේ. විපස්සනාව කියන්නේ එනේන හැම සිතක්ම දකිමින් මිදෙන හැටි. අනිමිත්ත චේතෝ විමුක්තිය. නිමිත්තට සමතේ කියන්නේ එක නිමිත්තක් හිත තියාගන්න එක. අනිමිත්ත චේතෝ විමුක්තිය කියන්නේ සිතට එන හැම නිමිත්තක්ම දරුවා දුව ගෙවල් දොරවල් හැම දෙයකම සත්‍ය දකින්න එක. ඒක විපස්සනා. ඒකයි ප්‍රතිපදාව දෙවෙනි හදියේ අපි පෙන්වන්නේ සිතේ සත්‍ය සිතට පෙන්වන්න කියලා. අපි මේ කතා කරන්නේ ප්‍රතිපදාවේ තුන්වෙනි අධියරේ ගැඹුරු භාවය පෙන්වන්නත් ඒ ප්‍රවේශය පෙන්වන්නත්. ප්‍රතිපදා තුන්වෙනි අධියරේ ඊටාම ගැඹුරු බව දැන් ඔබට වැටහෙනවා. ඇත්තටම මේ සිත මිදෙන මග බැලුමට සරලයි. සමහරට හරි සරලවත් මේ දේ කරන්න හැකියාවක් තියෙනවා. කෙනෙකුට එහෙමත් එන්න පුළුවන්. උග්ගටිතන්න විපටිතන්න නෙය්‍ය පදපරම කියලා බුදුන් වහන්සේ පුජ්‍යලෝ 4 දෙනෙක් පෙන්වන්නේ. අන්නේ නිසා. ඔබ අතේ ඔබගේ නැනනුවණින්මයි ඒ කටයුත්ත සිද්ධ වෙන්නේ. පච්චත්තම් වේති තබ්බෝ විඤ්ඤෝයේති. තම නැනනුවණින් තමයි සියල්ල සිද්ධ වෙන්නේ. තමන්ගේ හිතෙන් දැකලා තමන් නිමිදෙන්න ඕනේ. තව කෙනෙකුට බෑ තව කෙනෙක් නිවන් දක්කන්න. තමන්ට හිතක් තියෙනවා නම් ඒකෙන් මිදුණු තැන නිවනයි. එහෙනම් ඒක තියෙන්නේ ඒ කෙනාගේ අතේමයි. සිතින් සිත මුදව ගැනීම හිතුවා කියලා වෙන්නේ නැහැ. ඔබ දැන් මේ ගැන හිතනවා. ඒකත් සිතුවිල්ලක් කියන්නේ. මේක සිතුවිල්ලක් නෙමෙයි. මේක ඔබ දැකීම තුළින් ප්‍රායෝගිකව පුහුණු වෙන්න ඕන. ඒ සඳහා යම් වැඩපිළිවෙලක් අනුව ක්‍රියා කළ යුතු වෙනවා. ඒකයි ප්‍රතිපදාවක් වෙනුවේ බුදුන් වහන්සේ. නිවන් දකින්න වැඩපිළිවෙලක් අවශ්‍ය වෙන්නේ අන්නේ නිසයි. බාහිර දෙයක් හමු වීම සමුදය, දෙයක් හමු වීම නිසා දුක, ඒකෙන් මිදීම නිරෝධේ. ඒ සඳහා වැඩපිළිවෙල ප්‍රතිපදා මාර්ග සත්‍ය. දුක්ඛ සමුදය නිරෝධේ ප්‍රතිපදා ආර්ය සත්‍ය. දුක්ඛාර්ය සත්‍ය, සමුදය ආර්ය සත්‍ය, නිරෝධ ආර්ය සත්‍ය, දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා ආර්ය සත්‍ය. මේ චතුරාර්ය සත්‍ය. බුදුන් වහන්සේ ලෝකෙට බුද්ධත්වයේ ලැබලා මුලින්ම දේශනා කරන්නේ ධම්මචක්කපවත්තන සූත්‍රය තුළ මෙන්න මේ චතුරාර්ය සත්‍ය. බාහිර දෙයක් හටගත්තොත් ඒ සමුදය. ඒ නිසා හටගන්නේ දුකක්. ඒක මිදීම නිරෝධය. ඉදන මාර්ගය තමයි ප්‍රතිපදාව. ඒක ඊටාම වැදගත්. පොත්පත් කියවන අයට හම්බ වෙනවා මාර්ගය කියනකොට ආරෂ්ඨාංග මාර්ගය කිය. හැබැයි මේ කුමන නමකින් කිව්වත් වෙන්නේ එකම දෙයක්. ආරෂ්ඨාංග මාර්ගයේ අංග 8ක් පෙන්නනවා. පළවෙනි එක සම්මා දිට්ඨිය. දිට්ඨිය නිවැරදි නැත්නම් කිසිවක් සිද්ධ වෙන්නේ නැහැ. සම්මා දිට්ඨිය කියන්නේ සියලු දෘෂ්ටිංගෙන් මිදුණු තැන තියෙන දේ. ඒ සම්මා වායාම ඒ දර්ශන සමාපත්තිය සියලු දෘෂ්ටිංගෙන් මිදුණු තැන. සම්මා දිට්ඨිය ඇති උටයි සම්මා වායාම හමුවන්නේ. සම්මා කම්මන්ත, සම්මා වාචා,
සම්මා ජීව, සම්මා සංකප්ප, සම්මා වායාම, වෑයම ඕනේ. සම්මා සතිය සඳහා සම්මා සතිය. අන්නේ සතියට පෙන්න දර්ශනය දැනගෙන සංකල්පනා සත්‍ය ආජීවයේ සියල්ල සකස් කරගෙන ඔබ එන්නේ සම්මා සමාධියටයි. බොජ්ජංග ධර්මවල සති ධම්මවිජය විරිය පස්සද්ධි සමාධි උපේක්ඛා. සති ධම්මවිජය විරිය ප්‍රීති පස්සද්ධි සමාධි උපේක්ඛා. මේ උපේක්ඛාව කියන්නේ සමාධිය නිසයි උපේක්ඛාව. සමාධිය කියන්නේ ඔය සමතේ වඩලා හුස්ම දිහා බලන් ඉඳලා පාවෙන එකක් නෙමෙයි. මේ සිතේ සත්‍ය දකිනකොට ඒ සිතේ සත්‍ය දකින තැන තියෙනවා ඒක ස්වභාවිකවම සිද්ධ වෙන්න ඕනි. ඔබ මුලින් හිතලා වීරයක් අරගෙන හිතට ඇත්ත පෙන්නනවා. පෘථග්ජන භූමියෙන් බොහොම වීරයකින් තමයි ආර්ය භූමියට එන්නේ. අයි මොහොතට අවදි වෙන්න. සිතුවිලි නැති තැන දකින්න. සත්‍ය හිතට පෙන්නන්න වීරයක් ඕනි. හැබැයි ඒක ඊට පස්සේ ඔබේ සිතේ සාමාන්‍ය ස්වභාවය බවට පත් වෙනවා. අන්න නිතරම සත්‍ය දකින්න එක සතිය. ඒ සත්‍යම ජීවිතේ බවට පත් වුණු තැනයි සමාධිය තියෙන්නේ. අනිමිත්ත සමාධි එනේන සිතේ සත්‍ය දකින්න එක. ඒ මහා ශුන්‍යතාවය තුළ ඒ සමාධිය තුළ අපි පොඩි උදාහරණ ටිකක් ඔබට කියන්නම්. ඒ අත්දැකීම ඉතාම වැදගත්. අපි ඔබට කිව්වා මෙතන හැබැයි ඉතාම වැදගත්. අපි අර දිගටම කියාගෙන ආපු කාරණා හැම එකම අර මොහොතට එන කෙනා සිතීලි වලින් තොරව යමක් අත්විඳින්න ගන්නවා කියපු තැන හැම හිතක්ම ඉපිද නිරුද්ධ වෙලා ඊගාව සිත හටගෙන ඒ අතර ඇති හිඩස දකින්න කෙනා මේ කුමන නමකින් කිව්වත් සිතුවිලි දෙකක් අතර ඇති හිඩස. දැන් ඔබ එක සිතක් හට ගන්න පොත දකින්න හිත. අපි අර ගත්ත අර අපි කතා කරන උදාහරණෙම ගමු. පොත දකින්න හිත ඊගාවට බිත්තිය දකින්නවා. දැන් පොත දකින හිතත් බිත්තිය දකින හිතත් අතර සිතුවිලි දෙකක් අතර ඔබට දැනෙනවද හිඩසක් තියෙනවා. මේක දකින්න ටිකක් අමාරුයි. මහා නුවණක් ඕනේ. හැබැයි මේ සිතුවිලි දෙකක් අතර තියෙන හිඩස තමයි සිතුවිලි නැති තැන. අපි උපමාවක් පෙන්නුවා අනිච්චානුපස්සනාව කොටසේදී. අපි ඒක ආයි පෙන්වන්නම්. දැන් පොත දකින හිත බිත්තිය දකිනවා. දැන් බිත්තිය දකින හිත ඊගාව හිත. හැබැයි මේ දෙක අතර හිඩසක් තියෙනවා කියනවා. මේ මුළු ලෝකෙම මේ සියලු න්‍යායන් තියෙන්නේ මෙන්න මේ ධර්මතාවය තුළ. ඒ කියන්නේ ලයිට් එකක් පත් වුණත් නිවි දැල් වෙන්නේ. ඉලෙක්ට්‍රෝන ප්‍රෝටෝන අතර මේ තියෙන හිඩස. ධනරින චුම්බකයේ තුලත් ධනරින අතර හිඩස. හැම එකක්ම ශක්තිය ඇති වෙන නැති වෙන ස්වභාවයක පවතින එක. මුළු විශ්වයේම තියෙනවා. මේකම තමයි සිතේ ස්වභාවයත්. මෙතන හිඩසක් තියෙනවා. මේ භවංගේ පෙන්වන්නේ මේ නිසාමයි. භවංග චිත්තේ පෙන්වන්නේ භවංග සිත් පෙන්වන්නේ. චිත්ත වීතිවල මේකමයි. මේ සිතුවිලි දෙකක් අතර හිඩස මේ දැකීම මේ ප්‍රකට වීම තුලින් ඒ හිඩසම තමන්ගේ යථාර්ථය බවට පත් වෙනවා. දැන් ඔබ පෘථග්ජන භූමියේ අන්ධකාර භූමියේ ඔබ ඉන්නේ සිතුවිලි වලට මුල් තැන දීලා. ඔබ සිතුවිලි සත්‍ය කරගෙන ඉන්නේ.
හැබැයි ධර්ම මාර්ගය තුළ වෙන්නේ ඔය හිඩස ප්‍රකට වෙනවා. සිතුවිලි අප්‍රකට වෙනවා. ඔන්න අපි ඔබට පෙන්නන්න. හැම සිතක්ම ඉපද නිරුද්ධ වී ඊළඟ සිත හට ගන්න කලින් අතර ඇති හිඩස අවකාශයට අවදි වීම. මේ කුමන නමකින් කිව්වත් මේ මොහොතට සිත අවදි වීම කියලා කිව්වොත් අපි කියවනේ මේ සිත මේ ඉන්න ඉරියව්වට තියාගන්න කියලා. එතකොට සිතුවිලි නැති තියාගන්න තැනට තියාගන්න කියලා. ඒකට හැබැයි හොඳ සිහියක් තියෙන්න ඕනි, නුවණක් තියෙන්න ඕනි. ඒ සතිය ඊටම වැදගත් වෙනවා, උපකාරී වෙනවා දකින්න එක. ඒ අතිශය සියුම් මේ කාරණාව අපි මේ කියන කාරණාව අපි මේ භාෂාවකින් කතා කරාට මේ භාෂාවත් සිතුවිලිමයි. භාෂාව හැදිලා තියෙන්නේ සිතුවිලි වලින්. ඒතකොට හරි පරිස්සමින් තමයි අපි මේ කතා කරන්නේ. ඔබ දකින්න ඕනේ සිතුවිලි මොනවද? සිතුවිලි නැති තැන මොකද්ද කියන එක. හැබැයි ඒක දකින්න ඔබ නුවණින් ඕනි. මේ අවදිය සිතුවිලි නැති තැන අත්දැකීමෙන් ඔබ දැකිය යුතු වෙනවා. වචන වලින් කිව හැක්කකුත් නෙමෙයි මේක. මේ අත්දැකීම ඔබට තියෙන්න ඕනි. ඔබට මේ මොහොතට හිත අවදි කරගෙන ඒ සිතුවිලි නැති තැනක මේ ඔබ ඉන්නේ ඉරියව්වට හිත තියාගෙන විනාඩි 5ක් ඔබ ඔබට තප්පර 5ක් ඉන්න පුළුවන්. ටික ටික ඒ ඉන්න සිතුවිලි නැතිව ඉන්න වෙලාව වැඩි කර විනාඩි 10ක් විනාඩි 15ක් පැය භාගයක් ඊටාම අසීරුයි මේ කියන කාරණා. හැබැයි ඒක මුලින් අමාරුයි. ඔබ පුරුදු කරත් ඔබට දැනේ. එහෙම ඉන්න පුළුවන් කාලය වැඩි වෙනවා. කිසිවක් අල්ලා නොගත් කිසිවක් හිමි නැති සාන්ත ප්‍රණීත ස්වභාවයක් ඔබට අත්දකින්න පුළුවන්. එහෙම ඉන්න පුළුවන් නම් ඔබටම අත්දැකීමක් බවට පත් වෙනවා. එහි ඇති ඒ සාන්ත සුවය ඒක වචන වලින් කියන්න බෑ. හැබැයි මේක ලේසි කාරණයක් නෙමෙයි. මේ මගේ අන කෙනෙක් ආරම්භයේදී ඊටාම යොසීමෙන් ක්‍රියා කළ යුතු වෙනවා. ඔබ ආධුනිකයෙක් නම් එක අරමුණකට හිත ගන්න උත්සාහ කරන්න. සිතුවිලි වලට එන නොදී හිත තියාගන්න. සිතුවිලි බොහෝ විට කරන්නේ යෝජනා කරනවා, අරමුණු ඇති කරනවා. නැවත නැවත සිතුවිලි අරමුණු ගැන හිතන එක දෙනවා. සිත මේක අර සමතේ වඩන කොටත් ඔබ හුස්ම දිහා ඒකාග්‍ර කරන කොටත් ඔබට එනවා මේ කතාව. අයි විතක්ක ਵਿਚාරය එන්නේ එතන. ඇති වෙනව නැති වෙනව. හැබැයි එතනත් ඔබට දකින්න ලැබෙනවා සිතවිලි නැති මොහොත. හැබැයි ඒක පවතින්නේ නැහැ. ඔබ සමතේ ඉන්නේ පරයන්ක නම් ඒකේ නැකිට ගාම නැවතත් කෙලස් තියෙනවා. හැබැයි මේ එදිනෙදා කටයුතු කරනකොට සිතේ සත්‍ය දකින්නවා නම් හැම මොහොතෙම ඒ සිතෙන් මිදෙනකොට සිද්ධ වෙන්නේ මේ දෙයමයි. අපිට කියන්න ඕනේ සමතේ වඩනකොට ඔබේ ගත්ත අත්දැකීම සිතුවිලි නැති මොහොතට අවදි වුණු තැන ඔබ එදිනෙදා කටයුතු කරනකොටත් ඔබට ඒ විදියටම අත්දකින්න ලැබෙනවා. හැබැයි මේ පෙර පුහුණුව අවශ්‍යයි. මේ සිහියයි නුවණයි අවශ්‍යයි. මේක දකින්න හිතන්න ඕනි. සිතුවිලි වලින් මිදෙන්නත් ඔබේ සිහිය නුවණ ඒ වෙනුවෙන් අරමුණු කරන්න ඕනි. ඒකයි සද්ධා වීරිය සති සමාධි ප්‍රඥා පෙන්වන්නේ.
සද්ධා කියන්නේ සිතේ සත්‍ය දකින්න එක. ඒකට වීරිය ගන්න ඕනේ. ඒකට සතිය, ඒක හිතේ හැම සිතකම සත්‍ය දකින්න ඕනේ. ඒ සත්‍ය දකින්නවා කියන්නේ මගේ බාහිර නෙමෙයි, මගේ හිතින් හදාගෙන බලන්නේ, හිතත් ඇත්ත නෙමෙයි. ශුන්‍යතාවය හැම මොහොතෙම දකින්නවා. එනේන සිත දකින්නවා මායාව බොරුවක් කියන එක. හැම සිතම ශුන්‍ය වෙනවා එතකොට. එනේන සිත හැම සිතම ශුන්‍ය වෙනවා. ඔබට පුදුම හිතෙයි. ඔබ අපි කිව්වම ඔබට මතක ඇති සෙනග ගොඩක් මැද්දේ ඔබ හුදකලාව ගමන් කරනවා කියලා. මේ සිත මේ විදිහට පුහුණු කරපු කෙනාට ඒක කළ හැකියි. විශාල සෙනගක් ගෝසාවක් මැද්දේ ඔහු හුදකලාව ගමන් කරනවා. ඒකට හේතුව ශුන්‍යයි. ඔහුට කිසිවක් නැහැ. ඒ ආශ්චර්ය ඔහුට තියෙනවා. සිතෙන් මිදුණු තැන කිසිවක්ම නැහැ. විවිධාකාර නාමයන් ඔස්සේ විවිධාකාර ප්‍රතිකඩයන් ඔස්සේ මේ තැන ගැන කතා කරනවා ධර්මයේ තුල. සංඥා වේදේති නිරෝධ සමාපත්තිය, අරහත් සමාධිය. මේ කුමන නමකින් කිව්වත් මෙන්න මෙතනයි කතා කරන්නේ. වේදනා සංඥා නිරෝධ වුණු තැනත් මෙතනමයි. හැම සිතකම සත්‍ය දකින්න තැනයි මෙතන. එයාට රාග දේශ මොහ ප්‍රහීන වෙනවා. කිසිදු දෙයකට බාහිර ගැටෙන්නේ ඇලෙන්නේ නැහැ. ඒ කෙනා හරි සාන්ත සෝයක් විඳිනවා. හැබැයි සාමාන්‍ය විදිහට ජීවත් වෙනවා. බාහිරින් හොයන්න බෑ. ඒ කෙනා දිහා බලලා කියන්න බෑ කාටවත්. අර විදිහටම කනවා බොනවා, අර විදිහටම කතා බහ කරනවා. හැබැයි ඔහුගේ අභ්‍යන්තරය ආධ්‍යාත්මිකව වෙනස්. ඔහු හිතන පතන විදිය වෙනස් වෙලා. ඒ දියුණුව කිසි කෙනෙකුට පේන්නේ නැහැ. අරහතන් වහන්සේ නමක් සාමාන්‍ය විදිහටම හැසිරෙන්නේ. අන්නේ කතාව. සබ්බේ ධම්මා නාලං අබිනිවේසා කියන්නේ සියලු සිතුවිලි වලට රිංගන්න නැතුව ඉන්න තරත් මෙතනමයි. අනිමිත්ත සමාධිය එහෙම නැත්නම් අනිදස්සන විඥානය අපපටිත්‍ිත විඥානය කියලා පෙන්නන්නේ මෙතනමයි. බාහිරට පතිත වෙන්නේ නැහැ, බාහිරට රිංගන්නේ නැහැ, සිතීදි වලට රිංගන්නේ නැහැ. එයා කටයුතු කරනවා හැම දෙයක්ම එයාගේ නෙමෙයි, පුජ්‍යලයක් නැහැ. කෙනෙක් හම්බ වෙන්නේ නැහැ. අයි මේ කය මගේ කියන එකත් සිතුවිල්ලක්. කය කියලා දෙයක් මේක ඇත්තෙත් නැහැ. මේ කයත් මම නෙමේ, මේ සිතත් මම නෙමේ, මේ මොහොත පමණි. මෙන්න මේ කතාව ඔබ හොඳින් හිතේ